හරි. ආයිබන් දරුවන් සියලු දෙනාටම. ඇයිනෝනේ මාව? right. අපි අද කතා කරන්නේ කොටස් වෙළඳපළ ගැන. යන මාතෘකාව හැම දරුවම කොටස් වෙළඳපළ. කොටස් වෙළඳපළ. මම මේ කොටස් වෙළඳපළ ගැන පොඩි කතාන්දරයක් ඉස්සෙල්ලම කියලා ඉන්නම්. ඊට පස්සේ අපි පියවරෙන් පියවර සටහන දාගමු. right. ඉස්සෙල්ල බලමු මොකක්ද මේ වෙන්නේ කියලා. හොඳට අහගන්න. ඔන්න මට අවශ්‍ය වෙනවා සමාගමක් පිහිටවන්න. right. ව්‍යාපාරයක් කරන්න සමාගමක් පිහිටවන්න මට අවශ්‍ය වෙනවා. හැබැයි මගේ අතේ සල්ලි නැහැ. මගේ සමාගමේ නම අපි හිතමු VN. සමාගමේ නම VN. දැන් සමාගමේ නම තියෙනවා පටන් ගන්න සල්ලි නැහැ. මට ඕන මේකට රුපියල් 1000ක්. රුපියල් 1000ක් ඕන. මෙන්න මේ සමාගමක් ආරම්භ කරද්දී යොදන මුදලට කියනවා ප්‍රාග්ධනය කියලා. එහෙනම් මේ සමාගම පටන් ගන්න රුපියල් 1000ක ප්‍රාග්ධනයක් ඕන. දැන් මොකද කරන්නේ? මේ ප්‍රාග්ධනය මම ගාව නැති නිසා මම කරනවා මෙන්න මෙහෙම වැඩක්. මෙන්න මේ ප්‍රාග්ධනය රුපියල් 1000ක ප්‍රාග්ධනය රුපියල් 100 කොටස් 10කට වෙන් කරනවා. 100 කොටස් 10කට. 100 කොටස් 10කට වෙන් කරනවා. දැන් මං ගාව කොටස් 10ක් තියෙනවා සමාගමේ. 100 කොටස් 10ක්. 100ව 10ක් 10යි. හරි ප්‍රාග්ධනය ලැබෙනවා. දැන් මම මොකද කරන්නේ? මම මගේ හිතවතුන්ට යාළුවන්ට ආරාධනා කරනවා මේ සමාගමේ කොටස් ගන්න කියලා. ඔන්න කොටස් ගන්න එනවා කට්ටිය. අපි හිතමු. ඔන්න එනවා සිරිපාල. සිරිපාල ඇවිල්ලා කියනවා මට දෙන්න කොටස් 3ක්. මෙයා රුපියල් 300ක් දීලා කොටස් 3ක් ගන්නවා. රුපියල් 300ක් දීලා කොටස් 3ක් ගන්නවා. ඔන්න තව එනවා අපි හිතමු සුමිත්. මෙයා ඇවිල්ලා රුපියල් 200ක් දීලා කොටස් 2ක් ඉල්ලනවා. right මම දෙනවා දැන්. ඔන්න දැන් දෙන්නෙක් මයි කොටස් අරගෙන ඉවරයි. දැන් මට රුපියල් 500ක ප්‍රාග්ධනයක් ලැබිලා තියෙනවා. ඔන්න තව එක්කෙනෙක් එනවා අපි හිතමු ඇගිලින් කියලා. ඇගිලි. එයා රුපියල් 500ක් දාලා කොටස් 5ක් ඉල්ලනවා. ඔන්න මන් දෙනවා. ඔන්න දැන් මගේ වැඩේ හරි. මොකද්ද? මම බලාපොරොත්තු උනේ රුපියල් 1000ක ප්‍රාග්ධනයක් කම්පැනි හදන්න එකතු කර ගැනීම. ඔන්න දැන් ප්‍රාග්ධනය ඇවිල්ලා තියෙන්නේ 300යි 200යි 500යි. දැන් මෙහෙම කොටස් ගත්තාම මෙහෙම කවුරුත් නිකන් කොටස් ගන්න නැහැ. ඒ කට්ටිය කොටස් ගනිද්දි මගෙන් අහනවා ඔයා කොටසකට කොච්චර ලාභාංශයක් ගෙවනවද? අපි ඒක පොරොන්දු වෙලා තමයි කොටස් අලෙවි කරන්නේ. කොටසකට කොච්චර ලාභාංශයක් ගෙවනවද කියලා අපෙන් අහලයි ගන්න. හරි. අපි හිතමු රුපියල් 2යි කියන්නේ කොටසකට කියලා. රුපියල් 100 කොටසක අපි රුපියල් 2ක ලාභාංශයක් ගෙවන එක. තාම පස්සේ කතා කරමු අපි. මේ මූලික දේ ඉගෙන ගමුකෝ මොකද්ද වෙන්නේ කියලා. ඔන්න එනවා. එතකොට ඔන්න මගේ දැන් කොටස් 10ම විකුණලා ඉවරයි. ඔන්න කොටස් 10ම විකුණලා ඉවරයි. කොටස් 10ම හරි ප්‍රාග්ධනය 1000ත් ඇවිල්ලා තියෙනවා. ඔන්න දැන් සමාගම ලස්සනට වැඩ ටික කරගෙන යනවා. හොඳයි වැඩේ හොඳට දුවනවා. ලාභත් තියෙනවා. ඔන්න දැන් ටික කාලයක් ඔහොම යනකොට සමාගම ටිකක් හොඳට ලාභාංශ හොඳයි. ලාභේ වැඩි. මෙයාලට හිතෙනවා මේ සමාගමේ කොටස් ඕනේ නැහැ තියාගෙන මට ඇති මේකේ ලාභ ගත්තා. වෙන කාට හරි විකුණන්න ඕන කියලා. සිරිපාල ඔහොම කල්පනා කරලා සිරිපාල කියනවා මගේ කොටස් 3 මම විකුණනවා. හැබැයි මං කොටසක් විකුණන්නේ රුපියල් 150 ගානේ. ඔන්න හිතන්න සිරිපාල විකුණන කොටස් ටික ගන්න එනවා අමරපාල. අමරපාල එනවා සිරිපාලේ කොටස් ටික ගන්න. සිරිපාලේ කොටස් 3 අමරපාලට විකුණන්නේ 450කට. ඇයි? එයා විකුණන රුපියල් 150 ගානේ. දැන් සිරිපාල සමාගමට කියනවා දැන් මේ කොටස් 3 මට අයිති නෑ. ඕක අයිති අමරපාලට කියලා. සමාගම මොකද්ද කරන්නේ? සිරිපාලගේ නම ඉවත් කරා. අමරපාලගේ නම ලිව්වා. අයිතිය වෙනුවට කොටස් වල අයිතියට.
එතකොට බලන්නකෝ සිරිපාලට සමාගමේ කොටස් වලින් කොටස් 3ක් අයිති. ප්‍රාග්ධනෙන් අයිතුනේ රුපියල් 300යි. දැන් ඔතෙන්ට අමරපාල ආවට පස්සේ හැබැයි අමරපාල 450ක් විකුණු කොටස් වලට කොටස් ගන්න රුපියල් 450ක් දීලයි ආවේ. හැබැයි එයා 450ක් දුන්න කියන එක මේ VN කියන සමාගමට අදාළ නෑ පුතේ. එයාලට සමාගමෙන් දෙන්න පුළුවන් රුපියල් 300ක ප්‍රාග්ධනයක් විතරයි. තේරුණා නේද? මෙයා 450ක් නෙවෙයි 700ට ගත්තාත් එයාට සමාගමෙන් අයිති වෙන්නේ 300යි. සමාගමෙන් අයිති වෙන්නේ 300යි. ඔන්න ඊළඟට සුමිට්ට හදිස්සියම රට යන්න වෙනවා. සුමිට්ට හදිස්සියම රට යන්න වෙන නිසා මෙයාට මේ කොටස් දෙක ඉක්මනට විකුණන්න ඕන නිසා මෙයා මිල අඩු කරලා විකුණනවා. මෙයා විකුණු එක කොටසක් රුපියල් 80 ගානේ. ඔන්න ඒ කොටස් ටික ගන්නවා විමල් ඇවිල්ලා. විමල් රුපියල් 160ක් දීලා කොටස් දෙක ගන්නවා. එතකොට සමාගම මෙතන සුමිත් වෙනුවට දානවා විමල්. සුමිත් වෙනුවට විමල් දානවා. සමාගමෙන් 200ක් අයිති ප්‍රාග්ධනෙ. හැබැයි විමල් ඔය කොටස් දෙක ගන්න වැය කරේ 160යි. සමාගමෙන් 200ක් අයිති. විමල්ට එතන ලොකු ලාභයක් තියෙනවා. ඊළඟට හිතන්නකෝ දැන් ඒතර මෙන්න මෙතන උනේ සිරිපාල ගත්තට වඩා වැඩියෙන් විකුණන කොටස්. අපි ඔකට කියනවා අධි මිලකට විකුණනවා කියලා. වැඩියෙන් විකුණනම් අධි මිලකට. සුමිත් විකුණන්නේ අඩු මිලකට. ඕකට කියනවා අව මිලක් කියලා. හරි. තව ඉන්න ඕන එක්කෙනෙක් කොටස් අරගෙන ඔන්න ඇගිල්ලුත් ඉන්නවා. මෙයාත් හිතනවා මගේ කොටස් ටික ඔය ඈති මන් ලාභ ගත්තා. මේක විකුණන්න ඕන කියලා. ඔන්න එයාත් ඒ පාර ප්‍රොමෝට් කරනවා මගේ කොටස් ටික විකුණනවා මෙහෙම කියලා. ඔන්න එයාත් ප්‍රොමෝට් කරනවා මගේ කොටස් ටික මම විකුණනවා කියලා. ඔන්න ඒක ගන්න එනවා අපි හිතමු සිරිල් එනවා. සිරිල් එනවා. සිරිල් ඇවිල්ලා අහනවා ඇගිලින්ගේ කොටස් ටික විකුණන්න තියෙනව නේද? කීයද? කොහමද? කින්දමන්ද? කොහේ කොටස්ද? එහෙම කියලා අහලා දැන් ගන්න හදන්නේ. හරි. ඉතින් ඇගිලින් කියනවා VN සමාගමේ කොටස් තියෙන්නේ. කොටස් 5ක් තියෙනවා. මං ගත්තේ 100 ගානේ මම උඹට 100 ගානේම දෙන්නම් කියලා කියනවා. එතකොට මොකද්ද කරන්නේ? සිරිල් එහෙනම් ওই කොටස් 5ට රුපියල් 500ක් දීලා ඇගිලින්ගේ නම ඉවත් කරලා සමාගමට දානවා දැන් සිරිල් කියලා. එතකොට ඔතන උනේ මොකද්ද? ඇගිලින් ගත්තේ කොටසක් 100යි විකුණෙත් කොටසක් 100 ගානේ. එතකොට මෙතෙන්දී උනේ පුතේ සම මිලටමයි විකුණන්නේ. හරි. දැන් ඔන්න කතන්දරේ ටිකක් පැහැදිලි වෙගෙන එනවා. ඔන්න කොටසක් කියන්නේ මොකද්ද කියන එක චූටි අවබෝධයක් මේකෙන් ලැබුණා. කොටසක් කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනයෙන් කොටසක්. ඒකකයක් විදිහට ප්‍රාග්ධනයෙන් යම් ප්‍රමාණයක් ඒකකයක් විදිහට ගත්තාම මේක කියනවා කොටසක් කියලා. right. ඊට පස්සේ මොකද්ද මේ විකුණුම් මිල ගැනුම් මිල කියලා කියන්නේ? ඔන්න උතනක් දැන් පැහැදිලි කතාව. කොටසක් අරගෙන අරගත්තට වඩා වැඩියෙන් විකුණනවා නම් අපි ඒකට කියනවා අධි මිලක්. අරගත්තට වඩා අඩුවෙන් විකුණනවා නම් අපි කියනවා අව මිලක්. අඩු මිලක්. ඒ ගාන්ට විකුණනම් අපි කියනවා සම මිලටම විකුණලා කියලා. පැහැදිලිනේ? හරි. දැන් අපි බලමු ඉස්සෙල්ලම මෙන්න මේ VN සමාගමෙන් තමයි මෙන්න මේ කොටස් 10 මේ ගැනුම් කරුවන්ට ලබා දුන්නේ නැත්නම් ආයෝජකයන්ට ලබා දුන්නේ. මෙන්න මේකට කියනවා පුතේ ප්‍රාථමික වෙළඳපොළ කියලා. පළවෙනි පාරට සමාගමක් කොටස් නිකුත් කරනකොට ඕක ගන්නකොට ඕකට කියන්නේ ප්‍රාථමික වෙළඳපොලේ අලෙවි කරනවා කියලා. ප්‍රාථමික වෙළඳපොලේ. ඊළඟට මොකද්ද කරන්නේ? ගත්ත කොටස් ආපහු විකුණනකොට ඒකට කියන්නේ පුතේ ද්විතීක වෙළඳපොළ කියලා. එහෙනම් පළවෙනි පාරට කොටස් ගන්නකොට සමාගමක් කොටස් නිකුත් කරනකොට එතන තියෙන්නේ ප්‍රාථමික වෙළඳපොළ. ගත්ත කොටස් ආපහු මාරු වෙනකොට ඒක තියෙන්නේ ද්විතීක වෙළඳපොළේ. එක පාරක් විකුණනත් 100 පාරක් විකුණනත් යන්නේ ද්විතීක වෙළඳපොළේ. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි දැන් මේ ටික පොඩ සටහනකට දාගමු ලියන්න. කොටස් වෙළඳපොළ. දෙදා අංක 7 දරන 2007 අංක 7 දරන 2007 අංක 7 දරන සමාගම් ලියාපදිංචි කිරීමේ
2007 අංක 7 දරන සමාගම් ලියාපදිංචි කිරීමේ සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි සමාගම් පිළිබඳ මෙහිදී අවධානය යොමු කරයි. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගම් පිළිබඳ මෙහිදී අවධානය යොමු කරයි. තොරයි සමාගම් පනත යටතේ සමාගම් කිහිපයක් ලියාපදිංචි කරන ලියන්න පුතේ 1 ඒ යටතේ 1 ඔය යටතේ පළවෙනි කරුණ සීමා සහිත පෞද්ගලික සමාගම් මොකද්ද මේ පෞද්ගලික සමාගමක් කියන්නේ ලියන්න පුතේ එතන යටින් මෙහෙම අයිතිය තනි පුද්ගලයෙකු සතුවන සමාගම් පෞද්ගලික සමාගම් වේ. දෙක සීමා සහිත පොදු සමාගම්. මෙන්න මේවා ගැන තමයි අපි අද කතා කරන්නේ. සීමා සහිත පොදු සමාගම්. එයාට පොඩ්ඩක් ලියන්න මෙහෙම. මෙම සමාගම් ඔවුන්ගේ ප්‍රාග්ධනය කොටස් වලට වෙන්කර විකිණීමෙන් අර මුදල් රැස් කරගනි. මෙන්න මෙයාලා කොටස් විකුණලා තමයි යාළගේ අර මුදල හදාගන්නේ. අර මුදල් රැස් කරගනි. ඊළඟ පේළිය ලියන්න පුතේ. මහජනතාවට ඔවුන් මිලදීගත් කොටස් නැවත අලෙවි කළ හැකිය. දැන් හිතන්න මම කොටස් ගත්තා කියලා මට පුළුවන් ඕක තව කෙනෙකුට අලෙවි කරන්න. හරි? අයිතිය උමාරු වෙවි යන්නේ. හැබැයි සමාගම ආයි ගන්නෑ. සමහර වෙලාවට සමාගමලුත් ගන්න වෙලාවල් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට සමාගම ආපහු කොටස් ගන්නෑ. ඒක වෙන අයට අයිතිය උමාරු වෙවි යනවා. රයිට්. වෙනත් අයට අලෙවි කිරීමට හැකිය. ඊළඟට යන පුතේ එතනම කොටස් මිලදී ගැනීම හා
කොටස් මිලදී ගැනීම හා විකිණීම සිදුවන ස්ථානය කොටස් මිලදී ගැනීම හා විකිණීම සිදුවන ස්ථානය කොටස් විකිණීම හා මිලදී ගැනීම සිදුවන ස්ථානය වෙන පාට පෑනකින් කොටස් වෙළඳපොළ වෙන පාට පෑනකින් ලියන්නේ එක කොටස් වෙළඳපොළ ලෙස හඳුන්වයි. කොටස් වෙළඳපොළ ලෙස හඳුන්වයි. එතකොට ලංකාවේ නම් පුතේ කොටස් වෙළඳපොළ තියෙන්නේ කොළඹ. කොළඹ තියෙන්නේ නේද? right. අර ලෝක වෙළඳ මධ්‍යස්ථානය කියලා කුළුණු දෙකක් තියෙනවා. ওই කුළුණු දෙකෙන් එකක තමයි තියෙන්නේ කොටස් වෙළඳපොළ. දැන් ඉස්සර නම් ওই කොටස් වෙළඳපොළ කියන්නේ හරි ഘോഷාකාරී තැනක්. කෑ ගහන කොටස් මිල ගණන් කියලා කෑ ගහනවා එහෙම තියෙන්නේ. හැබැයි දැන් නම් ඒවැ සද්දබද්ද ඇත්තෙම නැහැ. ඔක්කොම ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් තමයි සිදු වෙන්නේ. ගොඩක් වෙලාවට අන්තර්ජාලය හරහා තමයි ගොඩක් ගනුදෙනු සිදු වෙන්නේ. දැන් එහෙම කෑකෝ ගැසීම් නැහැ. ඔක්කොම තාක්ෂණයත් එක්ක වෙනස් වෙලා තියෙන්නේ. හරි. ලියන්න ඊළඟට උතන යටින්. කොටස් වෙළඳපොළ පාලනය කරන්නේ කොටස් වෙළඳපොළ පාලනය කරන්නේ කොටස් වෙළඳපොළ පාලනය කරන්නේ ශ්‍රී ලංකා සුරෙකුම්පත් හා විනිමය කොමිෂන් සභාවයි. 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 ඊළඟ පුතේ පොඩක් ඉස්සලා අහගන්න ලියන්න ඉස්සලා. දැන් ඔය සමාගම් වල කොටස් ගන්න යනකොට පුතේ අපිට උදව් කරන්න අය ඉන්නවා. ඒ අයට කියනවා පුතේ තැරැව්කාර සමාගම් කියලා. එතකොට එයාලා තමයි අපිට කියන්නේ මේ සමාගමේ කොටස් හොඳයි. මේ සමාගමේ ලාභය ටිකක් අඩු වෙලා යන්නේ. දැන් ඒකේ කොටස් ගන්න එපා. මේ බැංකුවේ කොටස් ගන්න. ඒ වගේ අපිට අර ආයෝජන වලට උපදෙස් දෙන සෙට් එකක් ඉන්නවා. එයාලට කියන පුතේ තැරැව්කාර සමාගම් කියලා. යන උතන යටින්. මහ ජනතාවට කොටස් මිලදී ගැනීමේදී හා කොටස් මිලදී ගැනීමේදී හා විකිණීමේදී ගන්නකොට වගේ විකුණද්දී සපෝට් එක හම්බ වෙනවා. මිලදී ගැනීමේදී හා විකිණීමේදී සහාය වීම සඳහා තැරැව්කාර සමාගම් පවතී. තැරැව්කාර සමාගම් පවතී. තැරැව්කාර සමාගම් පවතී. තැරැව්කාර සමාගම් පවතී. එකට මෙහෙම ලියන්න මේකත්. කොටස් මිලදී ගැනීම හා විකිණීම අන්තර්ජාලය මගින්ද සිදු කළ හැක. කොටස් මිලදී ගැනීම හා විකිණීම අන්තර්ජාලය මගින්ද සිදු කළ හැක. හරි. දැන් ওই පුතේ ඔන්න ඔකේ මූලාරම්භක තියරි කොටස් ටිකක් ඔය ලියලා තිබේ. ඔක පොතේ තියෙන නෝට් එකක් පොතෙන් ගත්ත කොටසක් ඔය අවශ්‍ය වෙයි කියලා හිතන කොටසක් තමයි මම ඔය දුන්නේ. පොතේ ඔකේ වඩා විස්තරාත්මකව ඔක තියෙනවා. හරි. දැන් ඊළඟට අපි බලමු ලියන්න පුතේ අනුමාත්‍රකාව කොටස් මිල. කොටසක මිල. මොකද්ද මේ කොටසක් කියලා කියන්නේ? කොටසක මිල.
කොටසක මිල. කොටසක මිල. දැන් දන්නවා අර ඉස්සෙල්ලා මම කියපු උදාහරණ වලට මේක තේරුණා කොටසක් ගන්නෙ කොහොමද කියලා. කොටසක් කියන්නේ පුතේ සමාගමේ මුළු ප්‍රාග්ධනය. සමාගමේ සම්පූර්ණ ප්‍රාග්ධනය යාලා කොටස් වලට වෙන් කරනවා එක සමාන කොටස් වලට. ප්‍රාග්ධනය එක සමාන කොටස් වලට වෙන් කළ එක කෑල්ලක් තමයි කෑල්ලකට තමයි ගාණක් නියම කරන්නේ. හිතන්නකෝ සම්පූර්ණ ප්‍රාග්ධනයේ තිනවා මේකේ මිලියනයක්. ප්‍රාග්ධනයේ මිලියනයයි. එයාලා මොකද කරන්නේ? ඒක සමාන කොටස් වලට බෙදනවා. එක කොටසකට සමාගම තමයි මේක තීරණය කරන කොටසක මිල කීයද කියලා අපි හිතමු රුපියල් 100යි. එහෙනම් ප්‍රාග්ධනය බෙදලා තියෙන්නේ රුපියල් 100 කොටස් වලට. චූටි උදාහරණයක් ගමු. අපි හිතමු එහෙනම් මිලියනය නම් මේ සමාගමේ ප්‍රාග්ධනය. ඔන්න හිතන්න මිලියනයයි ප්‍රාග්ධනය. රුපියල් 100 කොටස් වලට නම් බෙදලා තියෙන්නේ කොටස් ගාන බලා ගන්න පුළුවන්. රුපියල් මිලියනය බෙදුවා නම් 100ෙන්. එතකොට එනවා පුතේ කොටස් 10000ක්. එහෙනම් මේ සමාගමේ ප්‍රාග්ධනය මිලියනය නම් කොටසක මිල රුපියල් 100 නම් මෙයා කොටස් අලෙවි කරනවා දසදහසක්. කොටස් 10000ක් මේ සමාගමේ තියෙනවා. පැහැදිලිනේ? හරි. ලියන්න ඔතන යටින් මෙහෙම කොටසක මිල යටතේ ලයිස්තුගත පොදු සමාගම්. ලයිස්තුගත පොදු සමාගම්. ලයිස්තුගත කියන්නේ අර කොටස් වෙනද පොලේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕන. ලයිස්තුගත පොදු සමාගම්. එහි ප්‍රාග්ධනය ලයිස්තුගත පොදු සමාගම්. එහි ප්‍රාග්ධනය කොටස් වලට බෙදා අලෙවි කර එහි ප්‍රාග්ධනය කොටස් වලට බෙදා අලෙවි කර මහජනතාව ව්‍යාපාරය හා සම්බන්ධ කරගනී. ව්‍යාපාරය හා සම්බන්ධ කරගනී. කොටසක ආරම්භක මිල. කොටසක ආරම්භක මිල. ඔය අර ප්‍රාථමික වෙළඳ පොළ ගැන මම මේ කියන්නේ. පළවෙනි පාර්ට කවුද මේක තීරණය කරන්නේ කියලා. කොටසක ආරම්භක මිල තීරණය කරන්නේ සමාගම විසිනි. කොටසක ආරම්භක මිල තීරණය කරන්නේ සමාගම විසිනි. සමාගම විසිනි. පුද්ගලයෙකු මිලදී ගන්නා කොටස් ප්‍රමාණයට සමානුපාතිකව මිලදී ගන්නා කොටස් ප්‍රමාණයට සමානුපාතිකව සමාගමේ අයිතිය හිමි වේ. ඒ කියන්නේ හිමිකාරීත්වය කියන එක අයිතිය. රයිට්. ඔය කියන්නේ පුතේ මෙන්න මෙහෙම කතාවක්. හිතන්න මගේ පුතාලා කොටස් 100ක් තියෙන සමාගමක් තියෙනවා. කොටස් 100ක් තියෙන සමාගමක් තියෙනවා. ඔය කොටස් 100ක් තියෙන සමාගමෙන් පුතේ කිසියම් පුද්ගලයෙක් මිලදී ගන්නවා කොටස් 25ක්. සමාගමේ ඔක්කොම කොටස් 100ක් තියෙනවා. ඔය සමාගමේ කොටස් 100න් ඒ කියන පුද්ගලයා මිලදී ගත්ත කියනවා කොටස් 25ක්. එතකොට සමාගමේ හිමිකාරීත්වයෙන් ඒ කියන පුද්ගලට අයිතිය පෙන්වන්නේ මෙන්න මෙහෙමයි. ඔක්කොම 100යි. එහෙනම් 100න් 25ක් තමයි ඒට අයිති. මේක ප්‍රතිශතයක් කරා නම් 100ට 100න් ගුණ කරන්න ඕන.
කැපුණා. එතකොට පුතේ 100ට 25ක අයිතියක් ඒ කියන පුද්ගලයාට තියෙනවා. අපි හිතමු තව පුද්ගලයෙක් ඉන්නවා ඔය සමාගමෙන්ම කොටස් 100ක් තියෙන සමාගමෙන්ම ගන්නවා කොටස් 60ක්. කොටස් 60ක්. එහෙනම් අපි බලමු එයාට සමාගමේ අයිතිය. කොටස් 100කින් 60ක් අයිතිය පුතේ. එහෙනම් ප්‍රතිශතය බලන්න ගුණ කරා 100ට 100ෙන් කැපුණා. එහෙනම් එයාට සමාගමෙන් අයිති 100ට 60ක්. මෙයාට අයිති 125ක්. අපි හිතනවා එහෙනම් බීට අයිතිය 160යි. තේරුණානේ? ඔන්න අපි ගන්න කොටස් වලට සමානුපාතිකව අයිතිය ලැබෙන විදිය. සාමාන්‍යයෙන් පුතේ සමාගමක කොටස් වලින් 151ක් අයිති කෙනා තමයි සමාගමේ සභාපති වෙන්නේ. 151ක් අයිති කෙනා තමයි සමාගමේ ප්‍රධානිය බවට පත් වෙන්නේ. කියන්නේ වැඩි කොටස් ප්‍රමාණයක් අයිති කෙනා. ඉතින් මෙයාට 51 නම් අනිත් ඔක්කොටම අයිති 49යි ඉන්නේ. ඒතර සමාගමේ වැඩි හිමිකාරීත්වයේ තියෙන්නේ මෙන්න මේ 151ක් කියන කෙනා. තේරුණා නේද? ඔය දැන් ඔය ගොඩක් ලොකු ව්‍යාපාරිකයෝ ඉන්න ඕනේ. දැන් ඔයාලත් අහලා ඇති ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ඉන්න සමහරලාට එයාලා අර වැඩසටහන් වලට ඇවිල්ලා කියනවා මට ආයතන තියෙනවා කම්පැනිස් 100 ගාණක් 107ක් තියෙනවා 120ක් තියෙනවා. ඒ සමහර කම්පැනි වලට ඒ අයිතිකාරයෝ ගිහිල්ලත් නැහැ. එයාලට කොහොමද මේ කම්පැනි අයිති වෙලා තියෙන්නේ? මෙන්න මේ වගේ. එයාලා සමාගමේ කොටස් වලින් වැඩි කොටස් ප්‍රමාණයක හිමිකාරීත්වය ලබාගෙන. එතකොට එහෙම හිමිකාරීත්වය ගත්තා මොකද්ද වෙන්නේ පුතේ? එයාලට ඒ සමාගම අයිති වෙනවා. ඒ සමාගමේ වැඩි කොටස් ගත්ත කෙනාට සමාගම අයිති. ඕක තමයි හිමිකාරීත්වයෙන් වෙන්නේ. හරි. එයා 151 තියෙන කෙනා වෙන කාට හරි කොටස් විකුණනොත් එයා ඒ කොටස් වලින් වැඩිපුර ගත්ත කෙනාට තමයි ඊළඟට හිමිකාරීත්වය හිමි වෙන්නේ. හරි. කයෝ සමාගම් වල අයිතිය ගොඩක් වෙලාවට මාරු වෙනවා. ඒ වගේ වෙන්නේ එහෙමයි. කොටස් වැඩියෙන් ගත්ත කෙනාට තමයි අයිතිය යන්නේ. හරි. ඊළඟට ලියන්න මෙහෙම. අපි පොඩි උදාහරණයක් හදමු ඕකට. ලියන්න පුතේ. කොටස් 1000ක් ඇති සමාගමක කොටස් 1000ක් ඇති සමාගමක කොටස් 1000ක් ඇති සමාගමක කොටස් 1000ක් ඇති සමාගමක නිමල් කොටස් 300ක් මිලදී ගනී. කොටස් 1000ක් ඇති සමාගමක නිමල් කොටස් 300ක් මිලදී ගනී. කොටස් 1000ක් ඇති සමාගමක නිමල් කොටස් 300ක් මිලදී ගනී. නිමල්ගේ හිමිකාරීත්වය සොයන්න. නිමල්ගේ හිමිකාරීත්වය සොයන්න. right. දැන් මම කියලා දුන්නේ ක්‍රමේ හදන්න බලන්න. නිමල්ගේ හිමිකාරීත්වය සොයන්න.
සර් මයික් ඔෆ් කළා. right ගාන ඇහුනේම නෑනේ හරි ආගන ගාන හරියට සමාගමේ ප්‍රාග්ධනය රුපියල් 500,000යි කොටසක මිල රුපියල් 50යි විමල් මේ සමාගමෙන් කොටස් 3000ක් මිලදී ගන්න. විමල් මේ සමාගමෙන් කොටස් 3000ක් මිලදී ගන්න. කොටස් 3000ක් මිලදී ගන්න. ප්‍රාග්ධනය 500,000යි කොටසක මිල රුපියල් 50යි විමල් සමාගමේ කොටස් 3000ක් මිලදී ගන්න. පළවෙනි ප්‍රශ්නේ පුතේ පළවෙනි ප්‍රශ්නේ කොටස් මිලදී ගැනීමට විමල් වැය කළ මුදල කොටස් මිලදී ගැනීමට විමල් වැය කළ මුදල කොටස් මිලදී ගැනීමට විමල් වැය කළ මුදල දෙවනි ප්‍රශ්නේ සමාගමේ විමල්ගේ හිමිකාරීත්වය සමාගමේ විමල්ගේ හිමිකාරීත්වය සමාගමේ විමල්ගේ හිමිකාරීත්වය right ඉස්සෙල්ලා හොයන්න කොටස් වලට යාට කොච්චර වියදම් වුණාද ඊට පස්සේ හොයන්න පුතේ යාගේ හිමිකාරීත්වය කොච්චරද කියලා right ටක් ගාලා හදා ඉස්සෙල්ලා දොර ඇරලා දාන්න හොඳයි ඔව් 9 මෙන් තියන්නනේ හරි පළවෙනි ප්‍රශ්නේ පුතේ කොටස් මිලදී ගැනීමට වැය කළ මුදල කොටසක් රුපියල් 50යි කොටස් 3000යි එන වැය වූ මුදල නැත්නම් ආයෝජනය කර මුදල අපි දාමු මේක ලස්සන වචනේ ආයෝජිත මුදල ආයෝජනය කරනවා මේකට කියන්නේ ආයෝජනය කරනවා කියලා කොටසක් 50යි කොටස් 3000යි හරි ලේසියිනේ ගුණ කරන්න මේ බින්දු ගොඩක් තියවිදි නේද 5 වරක් 3 15යි අකට දාන්න බින්දු 4ක් ඔය තින්නේ එහෙනම් මෙයා ආයෝජනය කළ තිනවා පුතේ රුපියල් 150,000ක් රුපියල් 150,000ක් ආයෝජනය කරලා ඊළඟට ඇහුවේ සමාගමේ මෙයාගේ අයිතිය ඔක්කොම පුතේ මේකේ කොටස් තිනවා අන්න අපි මෙහෙම හොයන්න පුළුවන් දැන් මෙතන නම් ගැටලුවක් නැහැ මේ මූලික නිකුතුව නිසා ප්‍රශ්නයක් නැහැ තාම මේ සමාගමේ ගාන තමයි තියෙන්නේ නැත්නම් මේ කොටස් ගාන අපිට හොයා ගන්න වෙනවා මේ රුපියල් 500,000යි ප්‍රාග්ධනය කොටසක මිල 50 නම් එහෙනම් අපිට හොයන්න වෙනවා මේකේ කොටස් කීයක් තියෙනවද කියලා මුළු කොටස් ගණන පුතේ ඔක්කොම කොටස් තියෙනවා ප්‍රාග්ධනය 500,000යි එහෙනම් එක කොටසක් රුපියල් 50 නම් 500,000 50න් බෙදුවා රුපියල් කොටස් 10,000යි එහෙනම් මුළු කොටස් ගන්න තියෙනවා පුතේ මේ සමාගමේ ඔක්කොම 10,000ක් කොටස් 10,000යි ඔන්න ඔය කොටස් 10,000න් තමයි කොටස් 3,000ක් ගත්තේ කවුද විමල් මේ 10,000න් 3,000යි අයිතිය කොටස් 10,000කින් 3,000ක් අයිති නම් ප්‍රතිශතේ බලන්න ගුණ කරන්න පුතේ 100ට 100ෙන් බින්දු දෙකට බින්දු දෙකක් කැපුණා මේ දෙකට මේ දෙක කැපුණා එහෙනම් සමාගමෙන් මෙයාට අයිති
130ක්. සමාගමෙන් අයිති 130ක්. සමාගමෙන් අයිති වෙන්නේ 130ක කොටසක් ප්‍රමාණය. 130ක ප්‍රමාණයක් අයිති. හරි. පුළුවන් එහෙනම් ඔන්න හිමිකාරීත්වය හොයන්න ඉච්චර මහා දෙයක් නෑ. පැහැදිලිනේ? කොටස් ගානේ යට දැම්මා, ගත්ත කොටස් ප්‍රමාණය උඩ දැම්මා 100%න් ගුණ කළා. ඕක ඉතින් ආයත මුදලෙන් හොයන්නත් පුළුවන්. මුදලින් ගැටලුවක් වෙන්නේ මොකද ආයෝජනය කරන මුදල වෙනස් වෙනෝනේ. වෙන කෙනෙක් කොටස් ගන්නකොට මිල වැඩි වෙලා තමයි යන්නේ. ඒ නිසා මුදලින් ගන්න එක එච්චර සාර්ථක ක්‍රමයක් නෙවෙයි. කොටස් වලින් ගන්න. මුළු කොටස් ගානින් ගත්ත කොටස් ටික දැම්මා භාගයක් විදිහට ගුණ කරා 100%. ඒක තමයි හොඳම ක්‍රමය. හරි. ලියන්න පුතේ අනුමාත්‍රකාව ලාභාංශ. ලාභාංශ. මොනවද මේ ලාභාංශ කියලා කියන්නේ? ලාභාංශ. ලාභාංශ. දැන් පරණ සිලබස් එකේ නම් තිබ්බේ මෙන්න මෙහෙම දෙයක්. ඉස්සර සිලබස් එකේ තිබ්බේ 2016 කලින් තිබ්බේ පුතේ. එයාලා දැන් ඔයාලට කියන්නේ මෙන්න මෙහෙමයි කතාව. කොටසකට රුපියල් 2ක ලාභාංශයක්. ඔන්න ඔහොම දැන් කියන්නේ. දෙක හරි මොකක් හරි ඒ කියන එක ඔන්න ඔහොම තමයි කියන්නේ කොටසකට ගාන තමයි දැන් කියන්නේ. ඉස්සර කිව්වේ ප්‍රතිශතයක් විදියට. පරණ සිලබස් එකේ තිබේ ප්‍රතිශත. දැන් මේ ප්‍රතිශත කතාව නෑ. ඉස්සර කියන්නේ මෙන්න මේක නිකන් දැනන් ඉන්නකො සමහරවිට පරණ පොත්පත්වල ඔයාලා ওই කඩවල වලින් ගන්න පොත්පත්වල සමහරවිට අභ්‍යාසවල තියෙන්නත් පුළුවන්. හරි ඒක ප්‍රතිශත. මොකද තමයි පරණ සිලබස් එක තමයි. ඒකේ තිබ්බේ මෙහෙමයි පුතේ. ආයෝජිත මුදලට 105ක ලාභ ප්‍රතිශතයක්. ලාභාංශය 105ක ලාභාංශයක්. නෑ 107ක ලාභාංශයක්. ඔන්න ඔහොම දෙන්නේ ඒකේ. දැන් මෙහෙම දෙන්නේ නෑ. දැන් දෙන්නේ කොටසකට කීයද කියලා. හරි. එතකොට මේ ලාභාංශය කියලා කියන්නේ පුතේ අවුරුද්දක් ගියාට පස්සේ ගොඩක් වෙලාවට සමාගම අවුරුද්දෙන් අවුරුද්ද තමයි මේක ගෙවීම කරන්නේ. අවුරුද්දක් ගියාට පස්සේ සමාගමේ ලාභය බලලා සමාගමේ ලාභයත් බලලා එයාලා තීරණය කරනවා අපි කොටසකට මෙච්චර ලාභාංශයක් ගෙවනවා. ඒක තීරණය කරන්න සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය. ওই අධ්‍යක්ෂක මණ්ඩලය කියන එකට අර සමාගමේ කොටස් හිමියෝ ඔක්කොම අයිති. තේරුණාද? ඒකිනුත් තෝරාගත්ත පිරිසක් තියෙනවා. එක එක විදිහට කමිටි හදනවා. ඒවයින් තමයි මේ තීරණ ගන්නෙ. කොච්චර ලාභාංශයක් ගෙවනවද කියලා. හිතන්නකෝ රුපියල් 100යි සමාගමේ කොටසක මිල. සමාගම ටිකක් ලාභයි. එතකොට අවුරුද්ද අන්තිමේ යාලා තීරණය කරනවා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය අපි ගෙවමු කොටසකට රුපියල් 5ක ලාභාංශ. එහෙනම් 100 කොටසකට ලාභාංශ ගෙවනවා රුපියල් 5ක්. එහෙනම් පුතේ කොටස් දෙකක් තිබ්බනම් රුපියල් 10ක් හම්බ වෙනවා. කොටස් තුනක් තිබ්බනම් රුපියල් 5ක ලාභාංශයක් හම්බ වෙනවා. කොටස් 10ක් තිබ්බනම් රුපියල් 50ක ලාභාංශයක් හම්බ වෙනවා. ඒතකොට ලාභාංශය කියන්නේ මොකද්ද? එයා ආයෝජනය කරන මුදලට ලැබෙන ප්‍රතිලාභය. ලියන්න මෙහෙම යටින්. සමාගමේ ආයෝජිත මුදලට ලැබෙන ප්‍රතිලාභය සමාගමේ ආයෝජිත මුදලට ලැබෙන ප්‍රතිලාභය ලාභාංශ වේ. ආයෝජනය කරන මුදලට ලැබෙන ප්‍රතිලාභය තමයි ලාභාංශ කියලා කියන්නේ. හරි. දැන් ගමු උදාහරණයක්. මේ වගේක් ගමු පුතේ ලියන්න මෙහෙම ගානක්. මෙහෙම ලියන්න පුතේ. පියල්. අද ගණන් ටිකක් ලියන්න තමයි තියෙන්නේ. පියල්. රුපියල් 10 කොටසකට රුපියල් 10 කොටසක් 10යි. රුපියල් 10 කොටසකට රුපියල් 2 බැගින් ලාභාංශ ගෙවන රුපියල් 10 කොටසකට රුපියල් 2 බැගින් ලාභාංශ ගෙවන සමාගමක කොටස් 5000ක් මිලදී ගනී. කොටස් 5000ක් මිලදී ගනී. කොටසක මිල රුපියල් 10යි. කොටසකට වාර්ෂික ගෙවනවා රුපියල් 2ක ලාභාංශයක් කොටස් ගන්නවා පුතේ කොටස් 5000ක්. අහන්නේ
වර්ෂයක් අවසානයේ ඔහු ලබන ලාභාංශ මුදල. වර්ෂයක් අවසානයේ ඔහු ලබන ලාභාංශ මුදල. right හදන්න බලන්න. කොටසකට රුපියල් 2යි කොටස් 5000ක් අරගෙන. එහෙනම් අවුරුද්ද අන්තිමේ යාට පුතේ කොච්චර ලාභාංශයක් ලැබෙනවද? රුපියල් කීයක ලාභාංශයක්ද එයාට හිමි වෙන්නේ කියලා හොයන්න. කොටස් 5000යි කොටසකට රුපියල් 2යි ලාභාංශය. එහෙනම් කොහොමද ලාභාංශය හොයන්නේ? ලාභාංශය සමානයි කොටස් 5000යි කොටසකට ගෙවනවා රුපියල් 2ක්. එහෙනම් මගේ පුතේ රුපියල් 10000ක් තමයි මෙයාට ලාභාංශ විදියට ලැබෙන්නේ. රුපියල් 10000ක් ලැබෙනවා ලාභාංශ විදියට. ඔකටම තා ප්‍රශ්නයක් ලියන්නකෝ. ඔහු සමාගමේ ආයෝජනය කළ මුදල සොයන්න. 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 right. ඒතර ආයෝජනය කර මුදල කොහොමද පුතේ හොයන්නේ? මෙයා අරගෙන තිනවා අපි කිව්වේ කොටසක් මිල රුපියල් 10යි. එහෙනම් මෙන්න ආයෝජන මුදල. ආයෝජනය කොටසක මිල රුපියල් 50යි. කොටස් කීයක් අරගෙනද? 5000ක් අරගෙන. එහෙනම් ආයෝජනය කර මුදල බලන්න දරුවනේ. කොටස් ගණන ගුණ කරන්න ඕන කොටසක මිලේ. එහෙනම් අපි මේ ගුණ කරමු. හරි ලේසි. 5 වරක් 5 25යි. බිංදු කීයක් දාන්න ඕන? බිංදු දාන්න ඕන 4ක්. එහෙනම් මෙයා ආයෝජනය කරලා තියෙනවා රුපියල් 250,000ක්. රුපියල් 250,000ක් ආයෝජනය කළේ. කියන්නේ ලක්ෂ 2,50,000. රුපියල් 250,000ක් ආයෝජනය කරලා. මෙච්චර ආයෝජනය කළා අවුරුද්දකට යාට ලැබුණ රුපියල් 10,000ක ලාභාංශය. හරි. ලියන්න පුතේ ඊළඟ ගාන. පුද්ගලයෙක් සමාගමක කොටසක් රුපියල් 30 බැගින් කොටස් 2000ක් මිලදී ගනි. කොටසක් 30 බැගින් කොටස් 2000ක් මිලදී ගනි. කොටස් 2000ක් මිලදී ගනි. කොටසක වාර්ෂික ලාභාංශය කොටසක වාර්ෂික ලාභාංශය රුපියල් 5කි. කොටසක වාර්ෂික ලාභාංශය රුපියල් 5කි. ප්‍රශ්න දෙකක් අහනවා මම. 1. ආයෝජනය කළ මුදල. 2. වාර්ෂික
හරි. අපි ඉස්සෙල්ලා ආයෝජනය. කොටසක් රුපියල් 30යි. කොටස් 2000යි. එහෙනම් 30 ගුණ කරා 2000න්. දෙවරක් 3 6යි. අගට බිංදුව 4යි. එහෙනම් රුපියල් කීයද ආයෝජන කළ දෙන්නේ? 60000ක්. ආයෝජිත මුදල රුපියල් 60000යි. ලාභාංශය හොයමු. කොටසකට රුපියල් 5යි. එහෙනම් කොටස් 2000යි. නම් 2000ට එක කොටසකට 5යි නම් රුපියල් 10000යි. ලාභාංශය රුපියල් 10000යි. ආයෝජනය රුපියල් 60000යි. හරි. හරි. දැන් එහෙනම් ඔන්න කොටසක මිල ආයෝජනය කියන්නේ මොකද්ද? ලාභාංශ කියන්නේ මොනවද කියන එක බොහොම පැහැදිලි කිරීමක් ඔයාලට තියෙනවා. හරි. දැන් කතන්දරේ පැහැදිලි. අපි යම් පොඩි වගුවක් සම්පූර්ණ කරගන්න. මම දානවා මේක එකකට කොටසක මිල. කොටසක මිල. අනිත් කොටුවට දානවා පුතේ මං කොටස් ගණන. කොටස් ගණන. ඊළඟ කොටුවට එන්නේ ආයෝජිත මුදල. ආයෝජිත මුදල. ආයෝජිත මුදල. ආයෝජිත මුදල. හරි. තීරු තුනකට ගහ ගන්න. මම දානවා මෙතෙන්ට රුපියල් 20යි. කොටසක මිල රුපියල් 20යි. කොටස් 2000යි. ඔයාලා අරක දාන්න පුරවල. කොටසක මිල රුපියල් 50යි. කොටස් 1000යි. කොටසක මිල රුපියල් 30යි. මම දානවා කොටස් 4000ක්. ඊළඟ එක කොටසක මිල රුපියල් 100යි. කොටස් 500යි. 1 2 3 4 තව එකක් දාමු. කොටසක මිල රුපියල් 30ක් දැම්ම 10යි. කොටසක මිල රුපියල් 10යි. කොටස් 50000යි. කොටස් 50000යි. right. අහන්නේ ආයත මුදල ටක් ගාලා හදලා දාන්න. right. පළවෙනි එක. කොටසක මිල රුපියල් 20යි. කොටස් 2000 නම් ආයත මුදල මොකද්ද කරන්නේ? 20 ගුණ කරා 2000න්. රුපියල් 40000යි. දෙවැනි එක 50 ගුණ කරා 1000න් රුපියල් මම එකපාරෙම දානවා 50000යි. රුපියල් 30 ගුණ කරා 4000න් 4 වරක් 3 12යි අගට බිංදුව 4යි. රුපියල් 120000යි. ඊළඟ පුතේ
රුපියල් 100 ගානේ 500යි කියන්නේ එක් වරක් 5 5යි අගට 0.4යි. රුපියල් 50000යි. රුපියල් 10 කොටස් 50000යි කියන්නේ රුපියල් 500,000ක් තමයි ආයෝජිත මුදල. right. හැමෝම හරියට. ඊට පස්සේ ඊළඟ වගෝයි වගේම වගව ගන්න මම කොලම් මාරු කරනවා. right. දැන් ඊළඟට කරන්නේ ওই වගු ටිකම තමයි ওই විදිහටම එන්නේ. මම දෙන්නවා කොටසක මිල දෙනවා ආයෝජිත මුදල දෙනවා කොටස් ගණන හොයන්න. right. මෙන්න පළවෙනි තීරුවට. මම දානවා කොටසක මිල රුපියල් 10යි. රුපියල් 10යි. ආයෝජිත මුදල රුපියල් 80000යි. 80000යි. මෙතන කොටසක මිල රුපියල් 50යි. ආයෝජනය රුපියල් 1,20,000යි. 120,000යි. 120,000යි. ඊළඟට කොටසක මිල රුපියල් 30යි. ආයෝජන මුදල රුපියල් 150,000යි. ඊළඟ එක පුතේ කොටසක මිල රුපියල් 20යි. ආයෝජිත මුදල රුපියල් 800,000යි. right. මට ඕන කොටස් කීයද කියලා හොයන්න. කොටස් කීයද කියලා හොයන්නයි ඕන. right. කොටසක මිල 10 නම් ආයෝජිත මුදල 80000 නම් පුතේ කොටස් ගන්න බලන්න 80000 බෙදන්න 10න් කොටස් 8000යි. ආයෝජනය 120,000යි. කොටසක මිල 50යි නම් දරුවනේ 120,000 බෙදන්න 50ක් මේ ලස්සනට බෙදෙන ඕක මේ 120,000 බෙදන්න 50ක්. බිඳුවට බිඳුවක් කැපෙනවා. පහෙන් කැපෙනවානේ. 12ට පහේව 2යි. 10ක් දෙකක් ඉතිරි 20ට පහේව 4යි. 2400යි. එහෙනම් මෙතන කී දෙන්නේ කොටස්? 2400යි. 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 මේක නම් හරි ලේසියිනේ. 150,000 30න් බෙදන් තියෙන්නේ. කීය දෙන්නේ කොටස්? බිඳුවට බිඳුව කැපුණා 15,003න්. කොටස් 5000යි. ඊළඟ එක නම් 800,000න් බිඳුවට බිඳුව අයින් කරා 80,000 දෙකෙන් බෙදුවා කොටස් 40,000යි. ටිකක් ලොකු එක්කෙනෙක් නේද? කොටස් 40,000ක් අරගෙන තියනවා කියන්නේ. right. කොටස් 40,000යි. හරි. ඊළඟ වගුවේ මම මේව වෙනස් කරනවා. මම දෙන්න මෙහෙමයි. ක්‍රමය වෙනස් කරනවා. ලාභාංශ හොයන්න දෙන්නේ. පොඩි වගුවක් ඕනේ. ගණන් 4යි දෙන්නේ. ගණන් 4ක් හැදුවාම ඇති. right. කොටස් ගණන. කොටස් ගණන. ඊට පස්සේ දානවා පුතේ වාර්ෂික ලාභාංශය. වාර්ෂික ලාභාංශය කොටසකට කීයද? වාර්ෂික ලාභාංශය කොටසකට. ඊට පස්සේ ලාභාංශ ආදායම. ලාභාංශ ආදායම. ලාභාංශ ආදායම. හරි. ගණන් 4යි දෙන්නේ. මෙන්න ගණන් 4. කොටස් ගන්න 500යි.
කොටසක ලාභාංශය රුපියල් 6යි. කොටස් ගන්න 2000යි. කොටසකට ලාභාංශය රුපියල් 9යි. මේ තරම් නම් ගෙවණේව නෑ. කොටස් 4000යි. වාර්ෂික ලාභාංශය කොටසකට රුපියල් 3යි. කොටස් 10000යි. වාර්ෂික ලාභාංශය පුතේ මෙයයි කොටසකට රුපියල් 7යි. අවුරුද්දක ලාභාංශය අහන්න. හරි. මේක හදන්න දෙයක් නෑනේ. මේ දෙන්න ගුණ කරා එතන උත්තරේ රුපියල් වලින් දැම්මා. 70000යි 12000යි 18000යි 30000යි. හරි. ලියන්න ඊළඟ ගාන මෙහෙම. දැන් ටිකක් ගණන් කීපයක් හදමු. දැන් මේ ටික ඔක්කොම එකතු කරලා ගණන් කීපයක් හදමු. දැන් ඔයාලට හැකියාව මේකෙන් උත්සාහ කරන්නේ ඔයාලගේ ආයෝජනය වලට විශ්ලේෂණ හැකියාව තමයි හදන්නේ. ඒ කියන්නේ මොන සමාගමද තෝරගන්නේ? ලාභේ වැඩි සමාගම කොහොමද තෝරගන්නේ? මේකේ ආයෝජනය කරොත් හොඳයිද? මේකේ ආයෝජනය කරොත් නරකයිද? මේකේ ආයෝජනය කළ පාඩුවක් වේද? මෙන්න මේ වගේ වට නෑ විශ්ලේෂණ හැකියාව දෙන්න හදන්නේ. හරි. අපි ගණන් කීපයක් හදමු මේක. ලියන්න මෙහෙම. නිමල් සමාගමකින් රුපියල් 24000ක නිමල් සමාගමකින් රුපියල් 24000ක ලාභාංශයක් ලබා ගනී. නිමල් සමාගමකින් රුපියල් 24000ක ලාභාංශයක් ලබා ගනී. සමාගම කොටසකට රුපියල් 3ක ලාභාංශයක් ගෙවයි. සමාගම කොටසකට රුපියල් 3ක ලාභාංශයක් ගෙවයි. සමාගම කොටසකට රුපියල් 3ක ලාභාංශයක් ගෙවයි. රුපියල් 3ක ලාභාංශයක් ගෙවයි. රුපියල් 3ක ලාභාංශයක් ගෙවයි. සමාගමේ කොටසක මිල රුපියල් 50කි. සමාගමේ කොටසක මිල රුපියල් 50යි. බලන්න දත්ත ටික හරිද කියලා මම කියපු ටික. එයාගේ ලාභාංශය අවුරුද්දට 24000යි. කොටසකට ලාභාංශය 3යි. කොටසක වටිනාකම රුපියල් 50යි. ওই දත්ත ටික දුන්නේ. රයිට්. ඔකෙන් ගණන් දෙකක් අහනවා මම. පළවෙනි ප්‍රශ්නේ. නිමල් මිලදීගත් කොටස් ගණන. නිමල් මිලදීගත් කොටස් ගණන. නිමල් මිලදීගත් කොටස් ගණන. 2. ඔහු සමාගමේ ආයෝජනය කළ මුදල. මිලදීගත් කොටස් ගන්න දෙවන එක ආයෝජිත මුදල. රයිට්. හදන්න බලන්න තීරණෝ දැන් මේ රටාව. ලාභාංශ දීලා තිනෝ. කොටසක ලාභාංශයක් දීලා තිනෝ. එහෙනම් පුළුවන් කොටස් ගන්න එතනින්. හදන්න බලන්න.
right. කොටස් ගණන. කොටස් ගණන. කොටස් ගන්න බලන්න වෙන්නේ පුතේ. ලාභාංශ ආදායම බෙදන්න කොටසක ලාභාංශය 24000 බෙදන්න 3ෙන්. එතකොට එනවා දරුවනේ කොටස් ගණන කොටස් 8000යි. කොටස් 8000ක් තමයි මෙයා මිලදීගෙන තියෙන්නේ. ඊළඟට ඇහුවේ පුතේ ආයෝජන මුදල. නැත්නම් ආයෝජනය කරපු මුදල කීයද කියලා සමාගමේ. ආයෝජනය. ආයෝජන මුදල. ආයෝජන මුදල බලන්න පුතේ මොකද්ද කරන්නේ? කොටස් 8000යි. කොටසක මිල රුපියල් 50යි. එහෙනම් දරුවනේ 8000 ගුණ කරන්න කොටසක මිලේ 8 වරක් 5 40යි. අගට බිංදු දාන්න 1 2 3යි 4ක්. එහෙනම් කීයද ආයෝජන මුදල? රුපියල් 410යි. රුපියල් 410 ලක්ෂ 4ක් මෙයා මේ සමාගමේ ආයෝජනය කරලා තිනවා. ලක්ෂ 4ක් 410ක් ආයෝජනය කරලා තිනවා. පැහැදිලි නේද මේ ගත්ත විදිය? බලන්න ආයි. රුපියල් 24000ක වාර්ෂික ලාභාංශයක් ලැබුණා. කොටසකට රුපියල් 3ක්ලු සමාගම ගෙවන්නේ. එක කොටසක මිල රුපියල් 50යි. එහෙනම් ලාභාංශය 24000 නම් කොටසක් 3යි නම් කොටස් ගන්න බලන්න ලාභාංශය බෙදුවා කොටසක ලාභාංශය. මුළු ලාභාංශය බෙදෙනවා කොටසක ලාභාංශයෙන් 24000 3ෙන් බෙදුවාම 8000යි. 8000 කවුද පුතේ? කොටස් ගන්න. කොටස් 8000. ඊළඟට ඇහුවා ආයෝජනය කර මුදල. කොටස් 8000යි එක කොටසක් 50 ගානේ අරන් තියෙන්නේ. එහෙනම් 8000 ගුණ කරනවා 50න් රුපියල් 410යි. ඊළඟ ගාන ලියන්න මේ ගාන. පැතුම් තමා සතු. පැතුම් තමා සතු. පැතුම් තමා සතු. රුපියල් 100ක් දහසක මුදලකින් 100ක් දහසක මුදලකින් රුපියල් 100ක් දහසක මුදලකින් මුදලකින් හරි අඩක් රුපියල් 100ක් දහසක මුදලකින් හරි අඩක් යොදා හරි අඩක් යොදා වාර්ෂික ලාභාංශය ලෙස වාර්ෂික ලාභාංශය ලෙස වාර්ෂික ලාභාංශය ලෙස වාර්ෂික ලාභාංශය ලෙස කොටසකට රුපියල් 5 බැගින් කොටසකට රුපියල් 5 බැගින් කොටසකට රුපියල් 5 බැගින් ගෙවන සමාගමක කොටසකට රුපියල් 5 බැගින් ගෙවන සමාගමක රුපියල් 20 කොටස් මිලදී ගනී. ඒ කියන්නේ කොටසක මිල රුපියල් 20යි කොටසකට ලාභාංශය රුපියල් 5යි. රුපියල් ලක්ෂයෙන් හරි අඩක් තමයි මේකට ආයෝජනය කරලා තියෙන්නේ. කොටසක මිල රුපියල් 20යි. ඉතිරි මුදල දැන් අඩක් ඕකේ දැම්ම ඉතිරි ටිකට මෙච්ච දේ මේ කියන්නේ. ඉතිරි මුදල කොටසක් රුපියල් 10 වන සමාගමක කොටසක් රුපියල් 10 වන සමාගමක කොටසක් රුපියල් 10 වන සමාගමක කොටස් මිලදී ගැනීමට යොදවයි.
කොටසක් රුපියල් 10යි. කොටස් මිලදී ගැනීමට යොදවයි. එම සමාගම කොටසකට රුපියල් 2ක ලාභාංශයක් ගෙවයි. කොටසකට 2යි. මෙයා ගෙවන්නේ කොටසකට 2 ගානේ. ඉස්සෙල්ලා කොටසක මිල 20යි. එයා ලාභාංශය ගන්න කොටසකට රුපියල් 5යි. පළවෙනි ප්‍රශ්නේ පුතේ. පළමු සමාගමේ ආයෝජිත මුදල දෙවනි ප්‍රශ්නේ. පළමු සමාගමේ කොටස් ගණන කොටස් කොච්චර ගත්තද පළවෙනි සමාගමේ පළමු සමාගමේ කොටස් ගණන. තුන්වෙනි ප්‍රශ්නේ. වාර්ෂික ලාභාංශය පළමු සමාගමේ වාර්ෂික ලාභාංශය පළවෙනි සමාගමේ වාර්ෂික ලාභාංශය කීයක් ලබනවද? හතරවෙනි ප්‍රශ්නේ. දෙවන සමාගමේ ආයෝජිත මුදල පහ. දෙවන සමාගමේ මිලදීගත් කොටස් ගණන 6. දෙවන සමාගමේ වාර්ෂික ලාභාංශ ආදායම. හදන්න බලන්න. අන්තිම ප්‍රශ්නේ ඕකේ. වඩා වාසිදායක කුමන සමාගමේ ආයෝජනයද? වඩා වාසිදායක කුමන සමාගමේ ආයෝජනයද? ප්‍රශ්න 7යි. ටක් ගාලා හදන්න බලන්න. රුපියල් ලක්ෂයක් තිබ්බා. හරි අඩක් තමයි දාලා තියෙන්නේ පළවෙනි සමාගම. වෙන පළවෙනි සමාගමේ විස්තර. කොටසක් 20යි කොටසකට 5ක් ගන්න ලාභාංශය. මෙන්න දෙවෙනි සමාගම කොටසක් 10යි. කොටසකට පුතේ රුපියල් 2 ගානේ ගෙවන. හදමු ටක් ගාලා. හරි. බලමු නේද පළවෙනි එක. මම පළවෙනි එක ඇහුවේ පුතේ පළමු සමාගමේ ආයත මුදල. පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ පළමු සමාගමේ ආයත මුදල. රුපියල් 100ක් දහසක් තිබ්බ ඕකෙන් හරි අඩක්. ඒ කියන්නේ 100ක් දහසකින් හරි අඩක් කියන්නේ 100ක් දහස ගුණ කිරීම දෙකෙන් එක. රුපියල් 50000යි. නම් පළවෙනි සමාගමේ ආයෝජනය කරන රුපියල් 50000ක්. දෙවෙනි ප්‍රශ්නේ ඇහුවේ දෙවනි සමාගමේ මිලදීගත් කොටස් ගන්න රුපියල් 50000ක් දාලා රුපියල් 20 කොටස් ගත්තේ. එහෙනම් කොටස් ගන්න බලන්න 50000 බෙදන්න 20. බිඳුවට බිඳුව කැපුණා 5002න් 2500යි. කොටස් 2500ක් තමයි අරගෙන තියෙන්නේ. පළමු සමාගමේ වාර්ෂික ලාභාංශ ආදායම කොටස් 2500යි. එක කොටසකට රුපියල් 5ක් ගෙවනවා. එහෙනම් 2500 ගුණ කරන්න 5න්. එතකොට එනවා දරුවනේ රුපියල් 12500යි. එහෙනම් මෙයාගේ වාර්ෂික ලාභාංශ ආදායම රුපියල් 12500යි. ওই ප්‍රශ්න ටිකමයි දෙවන සමාගමේ ඇහුවේ.
ඒකේ ඇහුවේ හතරවෙනි ප්‍රශ්නේ දෙවන සමාගමේ ආයුධ මුදල. මේ මුදලමනේ හරි අඩක් නේ ඉතින් එන රුපියල් 50000මයි. පස්වෙනි ප්‍රශ්නේ ඇහුවේ මිලදීගත් කොටස් ගන්න. එනම් 50000 බෙදනවා. කොටසක මිල පුතේ 10යි. කොටස් එනං අරන් තියනවා මෙයා කොටස් 5000ක්. කොටස් 5000ක් අරන් තියෙනවා. හයවෙනි ප්‍රශ්නේ ඇහුවේ ලාභාංශ ආදායම. කොටස් 5000යි. කොටසකට ලාභාංශය දෙකක් ගෙවනවා. එහෙනම් 5000 ගුණ කරන්න රුපියල් 2කින් රුපියල් 10000යි. එහෙනම් මෙයාගේ ලාභාංශ ආදායම රුපියල් 10000යි. හයවෙනි ප්‍රශ්නේ ඇහුවේ මේ ටික බලලා විශ්ලේෂණයක් ඇහුවේ මොකක්ද? හත්වෙනි ප්‍රශ්නේ අන්තිම එක ඇහුවේ මොන සමාගමේ ආයෝජනයද වාසිදායක වෙන්නේ කියලා. අපි ඉතින් වාසිදායක බලන්නේ අපිට ලැබෙන ප්‍රතිලාභයෙන්නේ පුතේ. ඒතර මූල්‍ය වෙළඳ පොලේ ඕක තමයි බලන්නේ. තව එකක් ඕනේ ඉතින් විශ්වාසය ගැනත් බලන්න ඕන. හරි. අපි ආයෝජනය කරන මුදලේ විශ්වාසය ගැනත් බලන්න ඕන. හරි. මෙතෙන්දි බලන්න අපි මුදල් වලින්. මෙතන ලැබුණා රුපියල් 12500ක ලාභාංශයක්. මෙතන ලැබුණා 10000ක ලාභාංශයක්. ආයතන දෙකේම අපි දැම්මේ රුපියල් 50000 ගන්න. එහෙනම් අපි මෙතනින් තීරණය කරනවා මෙන්න මේ මුදල ලැබෙන ලාභාංශය ලැබෙන සමාගම තමයි හොඳම කියලා. ඒ කියන්නේ පළවෙනි සමාගම තමයි වාසිදායක අපිට ආයෝජනය සඳහා. මේ දෙන්න ගත්තොත් පළවෙනි සමාගම. right. පැහැදිලිනේ. පොඩි ගණන් ටිකක් මේකේ තියෙන්නේ නේද? හරි. මෙතනින් ඉස්සරහට තා ගණන් කීපයක් තියෙනවා. මේ ටික හදලා යන්කෝ ඉස්සරහට. හරි. ලියන්න ඊළඟ ගාන. මෙහෙම ලියන්න. සමාගමක් කොටසක් රුපියල් 15 බැගින් කොටසක් රුපියල් 15 බැගින් කොටසක් රුපියල් 15 බැගින් කොටස් 100ක් දහසක් කොටසක් රුපියල් 15 බැගින් කොටස් 100ක් දහසක් කොටස් 100ක් දහසක් අලෙවි කරයි කොහෙද මේව අලෙවි කරන්නේ? කොටස් වෙළඳ පොලේ. නිකම් පොලේ බෑ. කොටස් වෙළඳ පොලේ අලෙවි කරයි. රුපියල් 15 ගානේ කොටස් 100ක් දහසක් අලෙවි කරයි. වාර්ෂික ලාභාංශය කොටසකට රුපියල් 3කි. කොටසකට රුපියල් 3කි. වාර්ෂික ලාභාංශය කොටසකට රුපියල් 3කි. නුවන් මෙම සමාගමේ කොටස් 25000ක් මිලදී ගනී. නුවන් මෙම සමාගමේ කොටස් 25000ක් මිලදී ගනී. කොටස් 25000ක් මිලදී ගනී. right. මම මේක ප්‍රශ්න කිහිපයකට අහනවා. පළවෙනි ප්‍රශ්නේ 1 සමාගමේ ප්‍රාග්ධනය. පළවෙනි ප්‍රශ්නේ සමාගමේ ප්‍රාග්ධනය. සමාගමේ ප්‍රාග්ධනය. කොච්චර ප්‍රාග්ධනයක් මෙයාලා ඉපෙව්වද කියලා අහන්නේ. දෙවෙනි ප්‍රශ්නේ පුතේ නුවන් යෙදූ මුදල. නුවන්ගේ ආයෝජිත මුදල. නුවන්ගේ ආයෝජිත මුදල. නුවන්ගේ ආයෝජිත මුදල. ආයෝජිත මුදල. තුන්වෙනි ප්‍රශ්නේ නුවන්ගේ වාර්ෂික ලාභාංශ ආදායම.
නුවන්ගේ වාර්ෂික ලාභාංශ ආදායම වාර්ෂික ලාභාංශ ආදායම. ඔන්න මෙච්චරලා අහපු නැති ප්‍රශ්නයක් දෙනවා මං. ලියන්න හතරවෙනි ප්‍රශ්නේ. වාර්ෂික ලාභාංශ ආදායම වාර්ෂික ලාභාංශ ආදායම ආයෝජනයේ ප්‍රතිශතයක් ලෙස වාර්ෂික ලාභාංශ ආදායම ආයෝජනයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ඔකට සමහරලාට කියනවා ආදායම් ප්‍රතිශතය කියලා. ආදායම කොච්චර ප්‍රතිශතයක්ද ලැබිලා තියෙන්නේ කියලා අහනවා. ඒ කියන්නේ ආයෝජනය කර මුදලට සාපේක්ෂව. හරි, හදන්න එන. හරිද කට්ටිය? හරි. ඉවරයිනේ. බලමු පළවෙනි එක. පළවෙනි එක ඇහුවේ පුතේ ප්‍රාග්ධනය කාගේද? සමාගමේ ප්‍රාග්ධනය. කොටස් 100ක් දහසක් කොටසකට රුපියල් 15 ගානේ. එහෙනම් ගුණ කරා 100ක් දහස 15න්. එතකොට නවා කීයක්ද? 1 මිලියන 500,000යි. ඒ කියන්නේ ලක්ෂ 15යි. 1 මිලියන 500,000යි. නැත්නම් මිලියන 1.5යි. එහෙනම් ලක්ෂ 15යි. ඔන්න සමාගමේ ප්‍රාග්ධනය ලක්ෂ 15යි. 1 මිලියන 500,000යි. මිලියන 1යි තව ලක්ෂ 5කුත් තියෙනවා. ලක්ෂ 15යි එතකොට. දෙවෙනි එක අහනවා පුතේ. නුවන්ගේ ආයෝජිත මුදල. නුවන්ගේ ආයෝජිත මුදල. නුවන් ගත්තා කොටස් 25000ක්. එහෙනම් කොටස් 25000ක් ගත්තනම් එක කොටසක් රුපියල් 15යි. එහෙනම් එයාගේ ආයත මුදල හොයන්න 25000 ගුණ කරන්න 15න්. 25000 ගුණ කරන්න 15න්. සුළු කරමු. 15න් ගුණ කරමු 25කට පින් 3ක් දාමු.
අකට බිංදු 3යි 15න් ගුණ කරන 25. 25 වරක් 10 නම් 250යි. 25 වරක් 5 125යි. 250 375යි. එහෙනම් මෙයා ආයත මුදල රුපියල් 375,000යි. රුපියල් 375,000යි. 375,000යි. ඊළඟ ඇහුවේ ඔහුගේ වාර්ෂික ලාභාංශ ආදායම කොටස් 25000යි. එක කොටසකට ගෙවනවා පුතේ රුපියල් 3ක්. එහෙනම් මෙයාගේ වාර්ෂික ලාභාංශ ආදායම රුපියල් 75000යි. රුපියල් 75000යි. 75000යි. තව එකක් ඇහුවා. විශේෂ ප්‍රශ්නයක් ඉස්සෙල්ලා ඇහුවේ නෑ එහෙම එකක්. ඇහුවේ මොකද්ද? ඔහුගේ වාර්ෂික ලාභාංශ ආදායම ආයෝජනයේ ප්‍රතිශතයක් ලෙස. ඔකට කෙටියෙන් කියනවා ආදායම් ප්‍රතිශතය කියලා. මෙන්න. මෙයා ආයෝජනය කරනවා 375,000. මෙන්න මෙච්චර මුදලක් පුතේ ආයෝජනය කරනවා. 375,000. ඒ ආයෝජනය කරන මුදලට එයාට ලැබෙන්නේ 75,000යි. එහෙනම් කොහොමද සුළු කරන්නේ? 375,000ට 75,000 නම් ප්‍රතිශතයක් කරන්න ගුණ කරන්න 100ට 100. සුළු කරලා දාන්න පුතේ මේ කැපෙනවානේ 0.2යි. 0.2යි. 0.0යි. 750යි 375යි ලස්සනට කැපෙනවානේ 2යි. 375 1යි 2යි 1යි 0යි කියන්නේ 20යි. එහෙනම් මෙයාගේ ආදායම් ප්‍රතිශතය 100ට 20යි. 120යි ආදායම් ප්‍රතිශතය. හරි නේද? හරි. එහෙනම් ඔය ඇටියේ මූලික කොටසෙන් ගණන් හැදුවා. මේ වගේ ඒවා තමයි පුතේ එන්නේ. ඔයාලට පුළුවන් මේ ටික හදා ගන්න දැන් හැමෝටම තේරෙනවා. එහෙනම් මොකද්ද මේ අපි මෙච්චරලා මේ පොඩි පොඩි ගණන් ටිකක් අරගෙන කරේ කියලා. තේරුණා නේද? පොඩි උනාට ගොඩක් තැන්වල විශේෂ කරුණු ටිකක් තමයි අලුත් කරුණු ටිකක් තමයි ඔයාලට මම සාකච්ඡා කරේ. හරි. අපි යමු එතනින් ඉස්සරහට ලියන්න පුතේ අනුමාත්‍රිකාව. ප්‍රාග්ධන ලාභය. මොකද්ද මේ ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ? ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය. මාතෘකාව ලියා ගන්න පුතේ ප්‍රාග්ධන ලාභය. right. හරි. දැන් මෙතන ඔය මාතෘකාව කතා කරද්දී අපි චුට්ටක් මේ ගැන සාකච්ඡා කරලිමු. දැන් හිතන්න පුතේ මෙන්න මෙහෙම දෙයක්. ඔන්න සමාගමක් තියෙනවා. මේ සමාගම කොටස් නිකුත් කරනවා. හිතන්න කොටසක් රුපියල් 20 ගානේ නිකුත් කරනවා. මෙන්න ඉන්න ආයෝජකයෝ මේ කොටස් අරගෙන රුපියල් 20 ගානේ. ඊට පස්සේ මෙන්න මේ ගත්ත ආයෝජකයා ඔය ගත්ත රුපියල් 20 කොටස් මෙයාට විකුණනවා 25 ගානේ. මෙයා ගත්තේ රුපියල් 20 ගානේ. මෙයාට විකුණනවා රුපියල් 25 ගානේ. මෙන්න මේ කොටසක් ගත්ත මිලට කියනවා පුතේ ගැනුම් මිල කියලා. right? මේ ගත්ත මිලට කියන්නේ ගැනුම් මිල. ගැනුම් මිල කොටසක් ගැනුම් මිල. මේ ආපහු විකුණද්දී විකුණන මිලට කියනවා කොටසක විකුණුම් මිල. කොටසක ගැනුම් මිල තියෙනවා කොටසක විකුණුම් මිල තියෙනවා. දැන් මෙතන මගේ දරුවන්ට පේනවා ගත්තේ 20ට විකුණන්නේ 25ට. ඒ කියන්නේ කොටසක් ගත්ත ගානට වඩා වැඩියෙන් තමයි විකුණලා තියෙන්නේ. මෙන්න මේකට කියනවා ප්‍රාග්ධන ලාභයක් කියලා. මොකක්ද එහෙනම් ප්‍රාග්ධන ලාභයක් කියලා කියන්නේ? කොටසක ගැනුම් මිලට වඩා විකුණුම් මිල මොකද්ද වෙන්නේ? වැඩි. විකුණුම් මිල වැඩි කාට වඩාද? කොටසක ගැනුම් මිලට වඩා.
ගැනුම් මිලට වඩා. කොටසක විකුණුම් මිල ගැනුම් මිලට වඩා වැඩි වෙනවා නම් එතන සිදු වෙනවා පුතේ ප්‍රාග්ධන ලාභයක්. ලියන්නකො මෙහෙම ඔතන යටින්. ලියන්න මෙහෙම. කොටසක විකුණුම් මිල කොටසක විකුණුම් මිල කොටසක විකුණුම් මිල එහි ගැනුම් මිලට වඩා එහි ගැනුම් මිලට වඩා වැඩි නම් කොටසක විකුණුම් මිල එහි ගැනුම් මිලට වඩා වැඩි නම් එහිදී ප්‍රාග්ධන ලාභයක් සිදුවේ. එහිදී ප්‍රාග්ධන ලාභයක් සිදුවේ. එහිදී ප්‍රාග්ධන ලාභයක් සිදුවේ. ඒතර ප්‍රාග්ධන ලාභයලාට මොකද්ද පුතේ වෙන්නේ? විකුණුම් මිල වැඩි කාට වඩාද? ගැනුම් මිලට වඩා. මේක ලියාගන්න. විකුණුම් මිල වැඩි ගැනුම් මිලට වඩා. නම් අපි හොයමු ප්‍රාග්ධන ලාභය සමානයි. මෙන්න මෙහෙමයි ප්‍රාග්ධන ලාභය හොයන්නේ. ප්‍රාග්ධන ලාභය සමානයි විකුණුම් මිල අඩු කිරීම ගැනුම් මිල. ප්‍රාග්ධන ලාභය බලන්නේ කොහොමද පුතේ? විකුණුම් මිලෙන් ගැනුම් මිල අඩු කරලායි ප්‍රාග්ධන ලාභය හොයාගන්නේ. රයිට් හදාගන්න. එතකොට මේ විකුණුම් මිල කියන්නේ මොනවද? කොටස් වල විකුණුම් මිලෙන් කොටස් වල ගැනුම් මිල අඩු කරන්න. ඒක ලියලා තිබ්බනම් හොඳයි නේ. නැත්නම් ඔක ආයි නෝට් එක බලනකොට මොකද්ද? කොටස් වල විකුණුම් මිල අඩු කරන්න කොටස් ගැනුම් මිලෙන්. ප්‍රාග්ධන ලාභය සමානයි කොටස් විකුණුම් මිලෙන් අඩු කරන්න කොටස් ගැනුම් මිල. මේකත් එතන උඩින් ලියලා තියෙනවා විකුණුම් මිල වැඩි ගැනුම් මිලට වඩා. ඔන්න ප්‍රාග්ධන ලාභයක් සිදු වෙන විදිය. ඔන්න ප්‍රාග්ධන ලාභය. ඉතින් පුතේ හැම තිස්සෙම ඉතින් ලාභම සිද්ධ වෙන්නේ නැහනේ නේද? අපිට වැඩිම පාඩුනේ වෙන්නේ. ඒතකොට මේකේ අනිත් පැත්තක් වෙනවා. ඒතර ප්‍රාග්ධන ලාභය වගේම තව දෙයක් තියෙනවා පුතාලා. ප්‍රාග්ධන අලාභය. ප්‍රාග්ධන අලාභිකුත් වෙනවා. ලියන අනුමාත්‍රකාව ප්‍රාග්ධන අලාභය. ප්‍රාග්ධන අලාභය. ප්‍රාග්ධන අලාභය. එතෙන්දි මොකෝ වෙන්නේ දරුවනේ? අලාභයි නම් ඉතින් අපේ පාඩුවක් නේද? එතෙන්දි වෙන්නේ මෙන්න මේක. මොකද්ද? විකුණුම් මිල අඩුයි ගත්ත මිලට වඩා. එහෙනම් ගැනුම් මිලයි වැඩි වෙලා තින්නේ පුතේ. එතකොට සිදු වෙන්නේ මොකද්ද? ප්‍රාග්ධන අලාභයක්. මේ ගැනුම් මිල වැඩි කාට වඩාද? විකුණුම් මිලට වඩා ගැනුම් මිල වැඩි යන්නේ. එහෙනම් ප්‍රාග්ධන අලාභය සොයන්නේ කොහොමද? කොටසක ගැනුම් මිලෙන් අඩු කරනවා කොටසක විකුණුම් මිල. එතකොට විකුණුම් මිල අඩුයි. ඒකනේ අලාභයක් වෙන්නේ. කොටසක විකුණුම් මිල. රයිට්. ඔක ලියාගන්න එතන යටින් නෝට් එක ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. කොටසක විකුණුම් මිල
ගැනුම් මිලට වඩා අඩු වන විට කොටසක විකුණුම් මිල ගැනුම් මිලට වඩා අඩු වන විට ගැනුම් මිලට වඩා අඩු වන විට එහිදී ප්‍රාග්ධන අලාභයක් සිදුවේ. එහිදී ප්‍රාග්ධන අලාභයක් සිදුවේ. ප්‍රාග්ධන අලාභයක් සිදුවේ. රයිට්. පොඩි උදාහරණයක් හදමු. ලියන්න ගන්න. දැන් ඔන්න දන්නවා ප්‍රාග්ධන අලාභයක් කියන්නේ මොකද්ද? ප්‍රාග්ධන අලාභයක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. රයිට්. හදමු ගන්න. ලියන්න පුතේ. සිල්වා මහතා එක්තරා සමාගමක කොටස් 1000ක් සිල්වා මහතා එක්තරා සමාගම කොටස් 1000ක් කොටසක වෙළඳපළ මිල කොටස් 1000ක් කොටසක වෙළඳපළ මිල රුපියල් 15 වූ අවස්ථාවේ මිලදී ගනී. කොටස් 1000ක් කොටසක මිල රුපියල් 15 වූ අවස්ථාවේ මිලදී ගනී. රුපියල් 15 ගානේ ගත්තේ. මෙම සමාගමේ කොටසක මිල රුපියල් 20 තෙක් වෙළඳපළ මිල ඉහළ ගිය විට කොටසක මිල රුපියල් 20 තෙක් වෙළඳපළ මිල වැඩි වෙලා කොටසක මිල රුපියල් 20 තෙක් වෙළඳපළ මිල ඉහළ ගිය විට ඔහු කොටස් සියල්ලම විකුණා දැමුවේය. හයි. කතාව පැහැදිලිනේ. මෙයා කොටස් 1000ක් මිලදී ගත්තා කොටසක් 15 වෙලා තියෙන වෙලාවේ. දැන් කොටසක වෙළඳපොළ මිල වැඩි වුණා රුපියල් 20 දක්වා. මෙයා මේ කොටස් 1000ම විකුණා. රයිට්. පළවෙනි ප්‍රශ්නේ. ඔහු සමාගමේ ආයෝජනය කළ මුදල. පළවෙනි ප්‍රශ්නේ. ඔහු සමාගමේ ආයෝජනය කළ මුදල. රයිට්. ඒක ඉස්සෙල්ලා හදලෙමු ප්‍රශ්නයක්. සමාගමේ ආයෝජනය කර මුදල හොයන්නේ පුතේ කොටස් 1000ක් ගත්තා කොටසක් 15 ගානේ. එහෙනම් ගුණ කරා 1000 ගුණ කිරීම 15 රුපියල් 15000ක් සමාගමේ ආයෝජනය කරලා. රුපියල් 15000ක් ආයෝජනය කරලා. දෙවනි ප්‍රශ්නේ. කොටස් විකිණීමෙන් ලද මුළු මුදල එතනින් හදන්න. කොටස් විකිණීමෙන් ලද මුළු මුදල පුතේ කොටස් 1000ම විකුණනවා. එකක් කීය ගානේද විකුණන්නේ? 20 ගානේ. එහෙනම් මොකද කරන්නේ? 1000 ගුණ කරා 20න්. එහෙනම් කොටස් ටික විකුණලා ලැබෙනවා රුපියල්
20,000 කොටස් විකිණීමෙන් ලබනවා රුපියල් 20,000ක්. ඔන්න අහනවා ප්‍රාග්ධනලාභය. තුන්වෙනි ප්‍රශ්නේ පුතේ ලියන්න. ඔහුගේ ප්‍රාග්ධනලාභය ප්‍රාග්ධනලාභය ක්‍රම දෙකකට හොයන්න පුළුවන් මෙතන. මෙන්න බලන්න. දැන් එයාගේ කොටස් විකුණලා ගත්ත මුදලක් තියෙනවා. කොටස් ගන්න වියදම් කරමු මුදලක් තියෙනවා. මේක අඩු කරත් හරි. 20000න් 15000 අඩු කරත් හරි. ගැනුම් මිල 15000යි විකුණුම් මිල 20000යි. එහෙනම් ප්‍රාග්ධන ලාභය රුපියල් 5000යි. ඔය එක ක්‍රමයක්. කෙලින්ම විකුණුම් මිල හෙව්වා කොච්චර මුදලක් ලැබුණද ගත්ත ගන්න ගියපු වියදම හෙව්වා. ඒ දෙක අතර වෙනස බැලුවා. ඒක තමයි ප්‍රාග්ධන ලාභය. තව ක්‍රමයක් තියෙනවා පුතේ මෙන්න මෙහෙම. ඕකම හදන්න පුළුවන් මෙන්න මේ විදිහට. තුන්වෙනි ප්‍රශ්නේම ආපහු මම හදන්නම්. කොටසකට ලාභය බැලුවා. ගත්තේ 15ට විකුණන්නේ 20ට. දැන් එක කොටසකට රුපියල් 5ක් ලාභයි. එහෙනම් කොටස් කීයක් විකුණනයි? 1000ක්. එක කොටසකට 5ක් ලාභයි කොටස් 1000ක් විකුණනා. එහෙනම් ප්‍රාග්ධන ලාභය රුපියල් 5000යි. එහෙම ගන්නත් පුළුවන්. right ක්‍රම දෙකෙන් ඕන විදිහට හදන්න පුළුවන්. ඔයාලට ලැබෙන අවස්ථාවේ තීන දත්ත අණුව වෙනස් කරලා හදන්න. ඔයාලට තියෙන දත්ත අණුව හදන්න පුළුවන් විදිහට හදන්න. මේ ගත්තේ විකිණීමෙන් ලද මුළු මුදල හෙව්වා ගැනුම් ගන්න ගියපු මුළු වියදම බැලුවා. එතකොට ආව 5000ක් වෙනස. මේ හෙව්වේ මොකද්ද? කොටසකට ප්‍රාග්ධන ලාභය බැලුවා කොටස් ගාණෙන් ගුණ කරා. right හරි නේද එහෙනම් හැමෝම? හරි. ඔයාලා ඊළඟ දවසේ දැන් මට හිතන්නේ ඉරිදා එන්නේ හරියට පොයේ දවස. අපි දන්නේ කුමාර සර් මොකක්ද දන්නේ නැහැ තීරණේ තාම කිව්වේ නෑ අපිට මොකද වෙන්නේ කියලා ලබන සතියේ. මට ඔන්ලයින් ක්ලාස් එක තියාවි පොයේ වුණා කියලා ගැටලුවක් වෙන එකක් නෑ. හරි. ලබන සතියේ එනකොට 10 එක අභ්‍යාසයේ අවසන් කරලා තියෙන්න ඕන හැමදේම. හරිනේ? එහෙනම් ওই කරපු ටික බලාගෙන 10 එක අභ්‍යාසයත් අවසන් කරගෙන ලබන සතියේ මුණ ගැසෙමු. හැමෝටම ආයිබෝවන්.